පොඩි හාමුදුරුවන්ගේ පාලි පාඩම්. තෙරුවන් සරණයි ආයුබෝවන්. දරුවනේ දහම් පාසලේ 7 වෙනි ශ්‍රේණියේ පාලි පාඩම් පෙළ අපි මේ සාකච්ඡා කරන්නේ. දරුවන් හරිම කැමතිනේ පාලි භාෂාව ඉගෙන ගන්න. ඉතින් අපි පාලි භාෂාවේ අපි කතා කළා හැඳින්වීම කියන කොටසේ පාලි භාෂාව ඉගෙන ගන්න යයි කියන කොටසේදී අපිට කොච්චරනම් පාලි භාෂාව වැදගත් වෙනවද කියලා. ඉතින් මේ තරම් ලස්සන මේ තරම් වැදගත් වෙන අපි නිතරම පාවිච්චි කරන පාලි භාෂාවේ අකුරු කීයක් තියෙනවද අකුරු මොනවද කියලා අපි ඉගෙන ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. පළවෙනි පාඩමේ මේ අක්ෂර මාලාව පාලි භාෂාවේ අකුරු ගැන කියලා දෙනවා. පාලි අක්ෂර මාලාව කියලා තමයි පාලි හෝඩියට අපි කියන්නේ පාලි වර්ණ මාලාව. පාලි භාෂාවේ අකුරු 41යි. පාලි භාෂාවේ අකුරු තියෙනවා 41ක්. ඒක බාලාවතාරේ කියන පොතේ සඳහන් කරනවා අක්‍රාපාදයෝ ඒකචත්තාලීසං කියලා. ඒකචත්තාලීස කියලා කියන්නේ 41ට. අකුරු 41යි කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. පාලි භාෂාවේ අකුරු 41යි. ඒවා ස්වර සහ ව්‍යංජන යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඔන්න අපි ඉගෙන ගන්න හැම භාෂාවක වගේම පාලි භාෂාවෙත් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ස්වර ව්‍යංජන. එහෙම නැත්නම් සර ව්‍යංජන කියලාත් කියනවා. පාලියෙන් කියද්දි සර ව්‍යංජන. ව්‍යංජන කියන එකේ මෙතනට බයන්න එකතු වෙලා ව්‍යංජන කියලාත් කියනවා. ස්වර සර ව්‍යංජන. ස්වර ව්‍යංජන කියලා. එහෙනම් අකුරු කීයක් තියෙනවද කියලා අපි දැන් දන්නවා. ප්‍රධාන කොටස් දෙකක් දන්නවා. ප්‍රධාන කොටස් දෙක මොකක්ද දරුවනි? ස්වර ව්‍යංජන. අකුරු කීයක් තියෙනවද? 41යි. ස්වර 8. ස්වර 8කි. අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ. අ ආ මාත් එක්කම කියන්න. ඉ ඊ උ ඌ ඒ ඕ. ආයිත් කියන්න. අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ. මේ දරුවෝ දැන් සිංහල හෝඩිය දන්නවනේ. ඉතින් සිංහල හෝඩියේ ස්වරවල තියෙන අකුරු වලින් ගොඩක් අඩු වෙලා තියෙනවා. කියමු බලන්න මොනවද ඒ කියලා. සිංහල හෝඩියේ අයන්න තියෙනවා ආයන්න තියෙනවා. සිංහල හෝඩියේ ඈ කියලා දෙකක් තියෙනවා. පාලි හෝඩියේ ඈ කියලා දෙකක් නැහැ. ඉ ඊ උ ඌ ඒ අයි ඉරු ඉරු ඉලු ඉලු මේ අකුරු ඔක්කොම පාලි භාෂාවේ ස්වරවලට අයිති වෙන්නේ නැහැ. පටලවා ගන්නට එපා. පාලි හෝඩිය ලියන්නට කියලා අපිට විභාගෙදී කිව්වොත් එහෙම නැත්නම් අපි බෞද්ධයෝ හැටියට බෞද්ධ දරුවෝ හැටියට අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ භාෂාවේ අකුරු ටික ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. හොඳටම අවබෝධ කරගන්න ඕන. පාලි භාෂාව ඉගෙන ගන්න ඕන. මොකද අපිට නිර්වාණගාමී මාර්ගය ගැන නිවන ගැන සම්පූර්ණ උගන්වන්නට යෙදුනේ පාලි භාෂාවෙන්. ඒ නිසා අපි පාලි භාෂාව හොඳින් ඉගෙන ගන්න ඕන. පාලි භාෂාව හොඳින් ඉගෙන ගන්න නම් මේ ස්වරමාලාව පළවෙනියටම ඉගෙන ගන්න ඕන. අපි නැවත වතාවක් කියමු. අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ. අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ. එහෙනම් අපි දැන් දන්නවා පාලි භාෂාවේ ස්වර ව්‍යංජන කියලා කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකකින් ස්වර 8ක් තියෙනවා. ඒ ස්වර 8 අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ කියලාත් අපි දන්නවා. මෙම අකුරු වෙන අකුරක ආධාරයක් නැතිව ශබ්ද කළ හැකිය. අපිට විශේෂ දෙයක් උගන්වනවා.
අපි සිංහල භාෂාව ඉගෙන ගනිද්දී අනිවාර්යයෙන්ම මේ ගැන ඉගෙන ගන්නවා. එහෙනම් මෙම අකුරු වෙන අකුරක ආධාරයක් නැතිව ශබ්ද කළ හැකිය. මොන අකුරුද? අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ කියන අකුරු තනියෙන්ම ශබ්ද කරන්න පුළුවන්. අ කියලා අපිට කියන්න පුළුවන්. ආ අපිට තනියම ශබ්ද කරන්න පුළුවන්. ඉ තනියම ශබ්ද කරන්න පුළුවන්. ඊ තනියම ශබ්ද කරන්න පුළුවන්. උ ඌ ඒ ඕ මේ අකුරු ඔක්කොම අපි තනියෙන් තමයි ශබ්ද කරන්නේ. ඒ නිසා මේවට කියනවා ස්වර ලෙසද සිංහල භාෂාවේදී පනකුරු ලෙසද හැඳින්වේ. සිංහල භාෂාවේදී පනකුරු ප්‍රාණාක්ෂර ඒ විදිහට හඳුන්වනවා. ස්වර සර කියලා පාලියෙන් හඳුන්වනවා. ස්වර කියලත් කියනවා. විශේෂයෙන්ම පාලි භාෂාවේදී සර කියලා තමයි කියන්නේ. ස තමම්ම ර හැඬ වෙන නිසා මේවට සර කියලා කියනවා. ස්ව තමම්ම ර හැඬ වෙන නිසා ශබ්ද වෙන නිසා තනිවම ශබ්ද වෙන නිසා මේවට ස්වර කියලා කියනවා. එනම් පාලි භාෂාවේ ස්වර 8යි. ඒ 8 දන්නව මොනවද කියලා. ඒවට ඇයි ස්වර කියලා කියන්නේ කියලාත් අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු අක්ෂර මාලාවේ ප්‍රධාන ඊළඟ කොටස. ඒ තමයි ව්‍යංජන. ව්‍යංජන වෙනුවට අපිට ව්‍යංජන කියලා කියන්නත් පුළුවන්. පාලි භාෂාවේදී ව්‍යංජන කියන වචනය පාවිච්චි කරනවා. සර ව්‍යංජන කියලා. ඉතින් ඒ නිසා මේකට ව්‍යංජන කියලාත් පුළුවන් කියන්නට ව්‍යංජන කියලා කියන්නටත් පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ ව්‍යංජන 33 ව්‍යංජන අකුරු 33 ක ඛ ග ඝ ङ ට ඨ ඩ ಢ ඤ ට ඨ ඩ ढ න ත थ ද ධ න ප ෆ બ භ ම ය ර ල ව ස හ ල අං. ආයත් කියමු. ක ඛ ග ඝ ङ ට ඨ ඩ ಢ ඤ ට ඨ ඩ ढ න ත थ ද ධ න ප ෆ બ භ ම ය ර ල ව ස හ ල අං. ඒ විදිහට ව්‍යංජන අකුරු 33ක් තියෙනවා පාලි භාෂාවේ. ඉතින් අපි ස්වර ගැන කතා කරද්දී කිව්වා ස්වර තනියම ශබ්ද කරන්න පුළුවන් හින්දා ඒවට ස්වර කියලා කියනවා කියලා සර කියලා කියනවා කියලා. ඉතින් එහෙමනම් ඇයි මේ ව්‍යංජන අකුරුත් අපි තනියම ශබ්ද කර වෙනත් අකුරු එකතු කරන්නේ නැතිව කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඉතින් මේ ක කියන එක නියම ව්‍යංජන ස්වභාවයට නම් මෙන්න මේ විදිහට තියෙන්නට ඕන. මෙන්න මේ විදිහට තමයි නියම ව්‍යංජන ස්වභාවයට තියෙනවා නම් තියෙන්නේ. ඉතින් මේ අකුරු ඔක්කොම මෙන්න මේ විදිහට තමයි හල් අකුරු විදිහට තියෙන්නේ. අපි මේ විදිහට කයන්න විතරක් යොදාගෙන තියෙන්නේ ස්වර සහ ව්‍යංජන එකතු කරලා. කා ඝ ඊට පස්සේ ගා ඝ ङ කියන අකුරු වලින් අපි හල් කයන්නයි අයන්නයි එකතු කරලා හැදෙන විදිහ අපි යටින් කතා කරනවා. ඉතින් මේවා ශබ්ද කිරීමේදී උච්චාරණය කරන්න අපහසුයි. මේ විදිහට ලිව්වොත් ස්වර ව්‍යංජන එකතු කරලා ස්වර අකුරු එකතු කරලා තමයි මෙහෙම අපි ලියලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මේවා කියවන්න අමාරුයි. උක් උක්
උග් උග් උං ඒ විදිහට හල් කිරීම එක තිබ්බොත් ඒවා උච්චාරණය කරන්න අමාරුයි. ඒ නිසා තමයි මේවට ව්‍යංජන අකුරු කියලා කියන්නේ. ග්‍රාත්‍රාක්ෂර ගතකුරු කියලාත් කියනවා. අපි ඒ ගැන විස්තරය බලමු. වෙනත් අකුරක ආධාරයක් නැතිව තනිව ශබ්ද කළ හැකි අකුරු ස්වර නමින් හැඳින්වේ. ස්වර සංඛ්‍යාව 8කි. පාලි භාෂාවේ මේවා සර නමින්ද සිංහලෙහි පනකුරු ස්වර නමින්ද හැඳින්වේ. කෙටි කාලයකින් උච්චාරණය කළ හැකි අකුරු දැන් අපි හෝඩිය ඉගෙන ගත්තා. හෝඩිය ඉගෙනගෙන ඊට පස්සේ අපි කතා කරනවා ස්වර අකුරු ගැන. ස්වර අකුරු ගැන තවත් දීර්ඝව විස්තර සහිතව සාකච්ඡා කරන්නට තමයි සූදානම් වෙන්නේ. වෙනත් අකුරක ආධාරයක් නැතිව තනිව ශබ්ද කළ හැකි අකුරු වලට කියනවා ස්වර කියලා. තනියම ශබ්ද කරන්න පුළුවන් ඒවට ස්වර කියලා කියනවා කියලා අපි උඩින් කතා කළා. ස්වර සංඛ්‍යාව 8යි. පාලි භාෂාවේ මේවා සර නමින් මම මුලින් කිව්වා මේවා සර කියලා හඳුන්වනවා කියලා. තමාම හැඬ වෙන නිසා තමා තනියම ශබ්ද වෙන නිසා මේවට සර කියලා කියනවා කියලා. සිංහලයෙහි පනකුරු ස්වර නමින්ද හැඳින්වේ. කෙටි කාලයකින් උච්චාරණය කළ හැකි අකුරු රස්ස සර. කෙටි කාලයකින් උච්චාරණය කරන්න පුළුවන් අකුරු රස්ව ස්වර. සිංහල භාෂාවෙන් නම් රස්ව ස්වර කියලා කියනවා. ඉතින් පාලි භාෂාවේදී මේවා රස්ස සර. රස්ස සර. කෙටි ස්වර නමින්ද ඊට වඩා දිගු කලකින් උච්චාරණය වන අකුරු දීඝ සර. ඊට වඩා දීර්ඝව වැඩි කාලයක් ගත වෙන ඒවට කියනවා දීඝ සර කියලා. දීර්ඝ ස්වර කියලා. ස්වර 8යි. ස්වර සර කියලාත් හඳුන්වනවා. රස්ස සර සහ දීඝ සර කියලා ස්වරවල කොටස් දෙකක් තියෙනවා. රස්ස සර, දීඝ සර. රස්ව ස්වර, දීර්ඝ ස්වර කියලා. ස්වර අක්ෂර ප්‍රභේද. ස්වරවල ප්‍රභේද දෙක රස්ස සර රස්ව අකුරු. අ ඉ උ කෙටි කාලයකින් හැඬවෙන අකුරු තමයි රස්ස සර කියලා කියන්නේ. රස්ස සර කියන්නේ අ ඉ උ. අ ඉ උ. අයන්න යන්න උයන්න. දීඝ සර දීර්ඝ ස්වර. ආ ඊ ඌ ආ ඊ ඌ ඒ ඕ. ආ ඊ ඌ ඒ ඕ. රස්ස සර අ ඉ උ කෙටි කාලයකින් උච්චාරණය වෙනවා. දීර්ඝ ස්වර ආ ඊ ඌ ඒ ඕ දීර්ඝව හැඬවෙන නිසා තමයි මේවට දීර්ඝ ස්වර කියලා කියන්නේ. දීර්ඝ ස්වර කියලා කියන්නේ. රස්ව ස්වර කීයද එතකොට? රස්ව ස්වර 3යි. දීර්ඝ ස්වර කීයද? දීර්ඝ ස්වර 5යි. ස්වර ඔක්කොම 8යි. එහෙනම් රස්ව ස්වර 3ක් තියෙනවා. දීර්ඝ ස්වර 5ක් තියෙනවා. අ ඉ උ රස්ව ස්වර. ආ ඊ ඌ ඒ ඕ දීර්ඝ ස්වර. ව්‍යංජන අකුරු. තනිව ශබ්ද කළ නොහැකි අකුරු ව්‍යංජන නමින් හැඳින්වේ. තනිව ශබ්ද කරන්න බැරි අකුරු වලට කියනවා ව්‍යංජන අකුරු, ව්‍යංජන අකුරු කියලා. උච්චාරණය කිරීම සඳහා ස්වර අකුරු වල ආධාර ලැබිය යුතුමයි. ස්වර අකුරු වල ආධාරයක් තියෙන්න ඕන නැත්නම් උච්චාරණය කරන්නට බෑ. ව්‍යංජන අකුරු සංඛ්‍යාව 33කි. ව්‍යංජන අකුරු 33යි. අපි දැන් දන්නවා ව්‍යංජන අකුරු 33ක් තියෙනවා. පාලි භාෂාවේ අපි ඉගෙන ගන්න ලස්සන භාෂාවක්, හරිම මිහිරි භාෂාවක්, බුදුහාමුදුරුවන්ගේ භාෂාව, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු භාෂාව. ඉතින් මේ භාෂාවේ ස්වර ව්‍යංජන ඉගෙන ගන්න අතර අපි දැන් දන්නවා ස්වර කීයක් තියෙනවද, ව්‍යංජන කීයක් තියෙනවද, ස්වරවල ප්‍රභේද මොනවද, ඒවට ඇයි ඒ විදිහේ ප්‍රභේද තියෙන්නේ, ඒ ප්‍රභේද ඇයි ඒ විදිහට හඳුන්වන්නේ, එහෙම ඔක්කොම කතා කළා. ඊට පස්සේ අපි කතා කරනවා ව්‍යංජන අකුරු ගැන. ව්‍යංජන අකුරු උච්චාරණය කරන්න අමාරුයි තනියම. ඒ නිසා ස්වර අකුරක් අනිවාර්යයෙන්ම එකතු කරන්නට ඕන. අකුරු තියෙනවා 33ක්. මේවා සිංහලයෙහි ගතකුරු නමින් හැඳින්වේ. සිංහල භාෂාවේ හඳුන්වන්නේ ගතකුරු, එහෙම නැත්නම් ග්‍රාත්‍රාක්ෂර විදිහට. ව්‍යංජන අකුරු 33 උච්චාරණය කිරීම සඳහා ස්වර අකුරු 8 එකතු කළ යුතුය. ව්‍යංජන අකුරු උච්චාරණය කරන්නට නම්
අනිවාර්යයෙන්ම අපි ස්වර අකුරු 8ම එකතු කරන්න ඕන. ස්වර අකුරු 8 එකතු කරන්න ඕන. එවිට විවිධ අකුරු රටා ගොඩනැගේ. විවිධ අකුරු රටා ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ක් ව්‍යංජන අකුරට ස්වර අකුරු 8 එක් වූ විට මෙසේ අකුරු රටා ගොඩනැගේ. ව්‍යංජන ක් අකුර අපි කිව්වා හල් කිරීමක් විදිහට තමයි අකුරු නිතරම තියෙන්නේ කියලා. එහෙනම් මේ ක් අකුරට ව්‍යංජන අකුරක් ව්‍යංජන අකුරු 8ම එකතු වුණාම හැදෙන විදිහ මේ විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන්. ක් ව්‍යංජනය අ ස්වරය රස්ව ස්වරය හැදෙනවා ක කියලා. හල් කයන්න ආ කියන එකට අ කියන එකක් එකතු වෙලා තමයි ක කියන එක කියවෙන්නේ. ක කියන අකුර කියවෙන්නේ ක් අකුරට අයන්නක් එකතු වෙලා. එතකොට මේක ක කියන අකුර කියනකොට හල් කයන්නයි අයන්නයි කියන දෙකේම ශබ්දය අපිට ඇහෙනවා. ක් අ කියන එක ක කියලා අපි හදාගෙන තියෙනවා. එතකොට ක කියලා උච්චාරණය වෙනවා. ක් ආ කා ක් ආ කා ක් ආ කා ක් ඊ කි ක් ඊ කී ක් ඌ කු ක් ඌ කූ ක් ඒ කේ ක් ඕ කෝ ක් ආ කා ක් ආ කා ක් ඊ කී ක් ඊ කී ක් ඌ කු ක් ඌ කූ ක් ඒ කේ ක් ඕ කෝ. එහෙනම් අපි දැන් දන්නවා ස්වර 8ම එකතු වෙලා ව්‍යංජනවල ක අකුර හැදෙන විදිහ. ඒ වගේම අනිත් අකුරුත් එහෙම තමයි. ක් දන ආ ගා ක් දන ආ ගා දන මා දන මා උල් දන ලී උත් දන තු. ඉතින් ওই විදිහට හැදෙනවා. අකුරු රටා වචන බවට පත්වෙන හැටි. අකුරු රටා තමයි වචන විදිහට ගොඩ නැගෙන්නේ. ඉතින් බලමු අපි අකුරු රටා කොහොමද වචන විදිහට හැදෙන්නේ කියලා. මාතා කියන එක අකුරු රටාවක්. හල් මයන්න, ආයන්න, හල් තයන්න, ආයන්න. මා අකුර හැදිලා තියෙන්නේ හල් මයන්න සහ ආයන්න. දන මා උත් දන තා. එතකොට මාතා. පිතා උප් දන පි උත් දන තා පිතා පියා. ල් දන ලා උත් දන තා. එතකොට හැදෙනවා ලතා කියලා. පහත සඳහන් වචනවලට අකුරු දෙකක්ද ශබ්ද 6ක්ද එකතු වේ. ඕ බාලකෝ. පාලි වචනේ බාලකෝ. බා ල ඕ කෝ ඕ කෝ බාලකෝ පිරිමි ළමයා. දන මූ උස් දන සී දන ඕ කෝ මූසිකෝ. දන මූ අකුර හැදෙනවා. උස් දන සි අකුර හැදෙනවා. දන ඕ කෝ කියලා හැදෙනවා මූසිකෝ. දන දා දන ර අකුර සහ අයන්න ර විදිහට හැදෙනවා. දන ඕ දාරකෝ. ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් පාලි භාෂාවේ අක්ෂර මාලාව ලියා දක්වන්න. පාලි භාෂාවේ අක්ෂර මාලාව ලියා දක්වන්න. දැන් අපිට පාලි භාෂාවේ
අක්ෂර මාලාව ලියන්නට වෙනවා. ඉස්සෙල්ලාම ස්වර ටික ලියන්නට ඕන. ඉතින් ඔය විදිහට ස්වර අකුරු ටික අපි ලිව්වා. ඉතින් දරුවන්ට අපි මතක් කරනවා පොතක් අරගෙන දැන් ව්‍යංජන අකුරු ටික ලියලා සම්පූර්ණ කරන්නට ඕන. ව්‍යංජන අකුරු ටික ලියන්නට ඕන. ව්‍යංජන අකුරු වලට ස්වර එකතු කොට අකුරු රටා ගොඩනගන්න. ඒ දෙවැනි ප්‍රශ්නෙට යන්න කලින් දැන් අපිට පුළුවන් වෙන්න ඕන පාලි අක්ෂර මාලාව. සිංහල භාෂාවේ තරම්වත් අකුරු ගොඩක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපිට පුළුවන් ලස්සනට ඒ අකුරු ටික මතක තියාගන්න. ලස්සනට ලියන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු. අකුරු ටික ලියන්න. කා ඛ ගා ඝ ङ චා ඡ ජා ఝ ඤ ટા ઢ ડા ઢ න. හොඳට මතක තියාගන්න මේ නයන්න මූර්ධජ නයන්න ඊට පස්සේ තමයි තා th ධා සමා වෙන්න දා ධ න. ඊළඟට පා මහ ප්‍රාණ පයන්න භ බා භ ම. ඊළඟට යා ර ල ව. ඒ අකුරු සිංහල භාෂාවේ වගේමයි වෙනසක් නැහැ. මේ යරලව කියන අන්තස්ථාක්ෂර. ඊට පස්සේ සාස සාහාල කියලා තමයි සිංහල භාෂාවේ තියෙන්නේ. සා හා මූර්ධජ ලයන්න. සාහාල ඊට පස්සේ අන්. ව්‍යංජන 33 ස්වර 8. මේ 3 රස්ව සර මේ ටික දීර්ඝ සර. රස අපිට මේ විදිහට වර්ග කරන්නට කියන්නේ නැහැ. සර මේ ටික ස්වරවල අනිත් ටික දීර්ඝ සර. රස්ස සර 3යි. දීර්ඝ සර 5යි. එතකොට ස්වර ඔක්කොම 8යි.
සර සියල්ල 8යි. සර අකුරු සම්පූර්ණම 8ක් තියෙනවා. රස්ස සර 3කුත් දීර්ඝ සර 5කුත් විදිහට තමයි මේ යට හැදෙන්නේ. ව්‍යංජන අකුරු 33. ව්‍යංජන අකුරු වලට අකුරු රටා එකතු වෙන ආකාරය අපි බලමු. අපි මම අහං අහන් කියන්නේ පාලි භාෂාවෙන් මම කියන එක අහං කියලා තමයි කියන්නේ. අහං. අපි බලමු මේ වචනේ කොහොමද ස්වර ව්‍යංජන එකතු වෙලා තියෙන්නේ කියලා. අහං කියන වචනේ ඒකේ ස්වර ව්‍යංජන වෙන් කරන්නට දෙයක් නැහැ. ඒක ස්වර අකුරක් නිසා. ඉතින් හයන්න. අල් හයන්න අයන්න. අල් හයන්න හයන්න. එතකොට හැදෙනවා. ඊට පස්සේ බිඳුවත් එක්කම යෙදිලා තියෙනවා අකුර. අයන්න අල් හයන්න අයන්න. ඊට පස්සේ යෙදිලා තියෙනවා බිඳුවත් එක්ක මෙතන තියෙන මේ අයන්නත් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. අල් හයන්නයි අල් හයන්නත් එක්ක තියෙන අයන්නත් එක්ක තමයි බිඳුව යෙදිලා තියෙන්නේ. අහං කියලා. මම අපි බලමු. මම මේකේ අල් මයන්න එකතු වෙනවා අයන්න. ඊට පස්සේ මයන්න හැදෙනවා. ඊට පස්සේ හල් මයන්න ආයෙත්. ඊට පස්සේ අයන්න. ඊට පස්සේ මයන්න හැදෙනවා. එහෙම තමයි මම කියන වචනේ හැදෙන්නේ. සිංහලෙන් මම කියන වචනේ හැදෙන්නේ. මම කියන වචනේ හැදෙන විදිහ මේ අපි කතා කළේ. ඉතින් හල්මයන්න මේ විදිහට හල්මයන්න අයන්න මයන්න හල්මයන්න අයන්න මයන්න මම කියලා හැදෙනවා. මෙම වචනවල ස්වර ව්‍යංජන වෙන්කොට දක්වන්න. බුද්ධෝ මේ වචනවල මෙම වචනවල ස්වර ව්‍යංජන වෙන්කොට දක්වන්න. වචන තමයි බුද්ධෝ ධම්මෝ සංඝෝ පුරිසෝ ලේඛකෝ. මේ අකුරු මේ වචන ලියාගෙන ඔබ අකුරු වෙන් කරලා උදාහරණයක් විදිහට බුද්ධෝ කියන එක අරගෙන බුද්ධෝ කියන එකේ හල් බයන්න උයන්න හල් බයන්න උයන්න හල් දායන්න විතරයි. දෝ කියන එකේ මහ ප්‍රාණ හල් දායන්න සහ ඕ අකුර. ඒ විදිහට අකුරු හැදෙන විදිහ අනුව අකුරු වෙන් කරන්නට වෙනවා. ඔබට අකුරු වෙන් කරලා හුරු වෙන්න ඔබට හරිම ලස්සන විනෝදයක්
ක්‍රීඩාවක් විදිහට මෙහෙම වචන අරගෙන එක එක විදිහේ වචන අරගෙන ඔබට පුළුවන් ඒවා හැදෙන්නේ කොහොමද මොන අකුරු එකතු වෙලාද කියලා හදන්න. හිස් තැන් සම්පූර්ණ කොට අකුරු රටා ගොඩනගන්න. උබ් දන ආ බා. උබ් දන ඊ එන්න ඕන උත්තරය එන්නට ඕන උත්තරය B. උබ් දන ඊ B. උබ් දන අපි කියන්නේ නැහැ. ඔබේ පොතේ අරගෙන මේ ටික ලියන්නට ඕන. පේ කියන අකුර හැදෙන්නේ ඒ අකුරත් හිස් තැනක් ඒ පේ. උප් දන ඕ හිස් තැනක් තියෙනවා සම්පූර්ණ කරන්නට ඕන. උප් දන ඊ හැදෙනවා හිස් තැනක් හැදෙන අකුර මොකක්ද කියලා කියන්නේ නැහැ. දන අකුර අල් හයන්න හේ කියන අකුර තමයි හැදිලා තියෙන්නේ. මොකක්ද මෙතනට එන්නට ඕන කියලා කියන්නට පුළුවන් වෙන්න ඕන. එහෙමනම් අපි ඒ සාකච්ඡා කළේ දහම් පාසලේ 7 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම පළවෙනි පාලි පාඩම. ඉතින් එහෙමනම් ඊළඟ පාඩමේදී අපි තෙරුවන් සරණ යාම පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ලස්සන පාඩමක්. මේ පාඩම වගේම හරිම ලස්සන පාඩමක්. එහෙනම් ඒ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. එසේනම් දරුවන් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පොඩි හාමුදුරුවන්ගේ පාලි පාඩම් සාකච්ඡාවෙන්.